ආයුබෝවන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ශ්‍රී ලංකාවේ මෑත කාලේ නිර්මාණය වෙච්ච අර්බුදයට ආසන්නතම වශයෙන් බලපාපු හේතු කාරණා කිහිපයක් තිබ්බා. එකක් ඉන්ධන අර්බුදය, අනික විදුලි අර්බුදය, අනෙක් අර්බුදය තමයි ගෑස් අර්බුදය. ටෝක් 24 මේ වැඩසටහන් මාලාවේ අපි මීට පෙර ආතුව ඉන්ධන අර්බුදය ගැන කතා කරා. ඒ වගේම විදුලි අර්බුදය ගැන කතා කරා. නමුත් අපි ගෑස් අර්බුදය ගැන තවමත් කතා කරේ නැහැ. ඒ නිසා ගෑස් මිල ඉහළ යමින් පවතින කාල සීමාවක ගෑස් අර්බුදය තව තවත් එන්න ඔඩු දුවන කාල සීමාවක අද ටෝක් 24 වැඩසටහනෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට අපි අපේ මැදිරියට සම්බන්ධ කරගත්තා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මුලින්ම බොහොම ස්තුතියි. සාමාන්‍යයෙන් සම්බන්ධ කරගන්නට අමාරු චරිතයක් සහ අපි ඔබ සභාපති ධූරයෙන් ඉවත් වුණු කාල සීමාවේ පටන්ම ඔබතුමාව සම්බන්ධ කරගන්න බොහොම අමාරුවෙන් කටයුතු කරා. ස්තුතියි සම්බන්ධ වුණාට. ඔව් රවිදු මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව ටොප් 24 වැඩසටහන ආරාධනා කිරීම පිළිබඳව මගේ කෘතඥතාවය. හරි. අපි සාකච්ඡාව මේ විදිහට පටන් ගත්තොත් තේෂාර ජයසිංහ මහත්මයා පසුගිය දවසක ඔබ ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වෙනවා. ඉවත් වුණාද? ඉවත් වෙන්නට සිදු වුණාද? බලපෑමක් ආවද? අපි එතනින් සාකච්ඡාව පටන් ගමු. රවිදු බලපෑමක් නම් ආවේ නැහැ. ඔව් මං ඉවත් වුණා. ඉවත් වෙන්න මම කාලයක් තිස්සේ අවශ්‍ය වුණත් විවිධ වෙනත් බාහිර සාධක මත විශේෂයෙන්ම ජනතාව සහ ආයතනය මත මට සිද්ධ වුණා අකමැත්තෙන් හෝ යම්කිසි කාලයක් ආයතනය තුළ මගේ සේවය දිගටම පවත්වාගෙන යන්න. ඉතින් ඉවත් වෙන්න බලපාපු කාරණා නම් ගොඩක් තියෙනවා. ඇත්තටම පළවෙනි දේ තමයි මම දකින්නේ රජය ගෑස් සම්බන්ධයෙන් අරගෙන තියෙන වැඩපිළිවෙල. එහෙම නැත්නම් ජනතාවට ගෑස් ලබා දීම සඳහා රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් යයි මට හැඟෙන්නේ නැත්තම් ඒ පිළිබඳව ආයතනික මට්ටමින් මට කළ හැකි කාර්යයේ සීමාවල් තියෙනවා නම් එතනින් එහාට මට කරන්න පුළුවන් දෙයක්වත් නැත්තම් ජනතාව පත් වෙලා තියෙන අසරණභාවයෙන් මේ දැන් පත් වෙලා තියෙන තත්ත්වයට බොහෝ කලින් ජනතාවට සහන සලසන්න තිබිච්ච ක්‍රමවේද මට හැඟෙන විදිහට ඕනෑ කමින් මග හැරමින් ගියා නම් අවසානයේදී මට සිද්ධ වෙනවා අවසානයේදී රවිදු අපි විදේශගත වෙන්න නැතුව මේ රටවල් අපේ රටේ ජීවත් වුණේ. අපේ රටේ අපි විභාග පාස් වෙලා අපි ආයතනවලට ඉන්ටර්වියුස් වලට ගිහිල්ලා ඒ වගේන් සමත් වෙලා ඊට පස්සේදී පෞද්ගලිකාංශයෙන් ඉහළට ගිහිල්ලා ඊට පස්සේ අපි රටේ දේශපාලන ක්‍රමවේදයට යම් මැදිහත් වීමක් කරන්න ඕන කියලා ඒ මැදිහත් වීම කරලා ඊට පස්සේ බොහොම කැමැත්තෙන් චැලෙන්ජ් එකක් වශයෙන් රාජ්‍ය සේවයේ බාර අරගෙන අපිට සිද්ධ වෙනවා නම් ඒ අපි අපේ මැදිහත් වීම අපි බලාපොරොත්තු විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ මැදිහත් වීම කරදරයක් කියලා සලකන තත්ත්වයක් තියෙනවා නම් ඒ නිසාම ජනතාවටත් යම්කිසි පීඩාවකට ලක් වෙනවා නම් මම හිතන්නේ එතන තවදුරටත් රැඳිය යුතු නැහැ. ඉතින් ඒක නිසා මා තීරණය කොට තිබුණා මම අයින් වෙනවා කියලා. නමුත් අයින් වෙන්න පහු කරන්න සිදුවෙච්ච කාරණා කිහිපයකුත් තිබ්බ. එකක් තමයි ආයතනය තුල දැන් මා සභාපති වෙන්නේ අවුරුදු 150ක් විතර පරණ ආයතනයක. එතකොට ඒක මෑත යුගයේ රජයට අරගෙනත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඉතින් මේ කාලය තුල මම ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වොත් මේක පරණ මහා වලව්වක් අවසාන වශයෙන් හිමි වෙන පුත්‍රයාගේ තත්ත්වයට මට තිබ්බා. ඒ කියන්නේ මේක ඇත්තටම ආයතන ඇතුලේ ප්‍රශ්න තිබ්බා. ඒතකොට ඇතුලේ ප්‍රශ්න නම් රවිදු ඒක විසඳන එක ඒක මම දකිනවා ඒකට මගේ මැදිහත් විය යුතුයි. ඒකට ජනතාව යම්කිසි අවස්ථාවල තීරුම් නොගැනීම නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ජනතාව නොමග යවන අය ඉන්න පුළුවන්. ඒකට කමක් නැහැ. මොකද ඒ ගමන ඒ වෙනස කවුරුන් හෝ සිදු කළ යුතුයි. ඒක තමයි අපිට තියෙන චැලෙන්ජ් එක. නමුත් ඒ සඳහා අපිට කාලයක් ලබා දිය යුතුයි. උදාහරණයක් වශයෙන් ඔබ දැක්කා මම හිතන්නේ මීට මාස 6කට විතර කලින් ගෑස් සිලින්ඩර් ලීක් වෙන ඒවා බුබුලු දාන ඒවා එක එක ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න බොහෝ කාලයක් තිස්සේ ඒ ඔබ නිවසට අරගෙන යන ගෑස් සිලින්ඩර් එකට අවශ්‍ය කරන ඒ උපාංග නැවත මාරු නොකිරීම නිසා ඒක කාලයක් තිස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒතකොට ඒක මට පුළුවන් වුණා ඉතා ඉක්මනින් විසඳන්න. ඒකට අවශ්‍ය කරන උදාහරණයකට ගත්තොත් එම වැල්
වැල්ව එක සිලින්ඩරේ සම්බන්ධ වෙන කට ඒක සාමාන්‍යයෙන් දවසකට 300ක් විතර තමයි මාරු කරලා තියෙන්නේ ඉස්සර. ඉතින් අපි ඔක දවසකට අන්තිමට 10,000 15,000 ලෙවල් එකට ගෙනාවා මේක ඉක්මනට හදන්න. ඒකට අවශ්‍ය කරන වැල්ස් පිට රටින් ගෙනල්ලා ප්‍රමිතියෙන් යුතු ඒවා ගෙනල්ලා ඉන්දියාවෙන් දැන් මේවා හයි කරේ මැනුවල් ක්‍රමයට. ඉතින් මේ සඳහා වෙනම අපි යන්ත්‍රෝපකරණ ඉන්දියාවෙන් ගෙන්නුවා ගෙනල්ලා ඒ ක්‍රම කරා. ඒක ආයතනයක් වශයෙන් සහ ජනතාව වෙනුවෙන් අපි කළ යුතු දෙයක්. නමුත් එවැනි අවස්ථාවල එතකොට මම මේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුයි. ඒ වගේම ඔබ දන්නවා හම්බන්තොට අපි සතුව තියෙනවා විශාල සම්පතක්. එතන නැවක් කෙලින්ම ගෙනල්ලා ගහලි වෙලා ගෑස් පිරවීම් කටයුතු සහ බෙදාහැරීම් කරන්න පුළුවන්. ඒක අත්හැරලා දාලා තිබ්බා. දේශපාලන හේතු සහ වෙනත් හේතු මත. මට පුළුවන් වුණා අතර මාර්තු මාසයේ මැද විතර වෙනකොට ඒක නැවත දැන් නැවක් ගෙනල්ලා ඔතනින් ඩිස්ට්‍රිබියුෂන් කරන්න පුළුවන් ලෙවල් එකට ගේන්නේ. ඒකට මාධ්‍ය සංදර්ශන කරේ නෑ. නමුත් ඒක බොහොම අභ්‍යන්තරික ශ්‍රමය පාවිච්චි කරලා බොහොම අඩු වියදමකින් ඉක්මනට කරා. ඒතර ඒ වගේ දේවල් කරන එක ඇත්තට මට ටාගට් එකක් වුණා. ඒ වගේම අපේ කෙරවල පිටියේ තියෙන ප්‍රධාන මධ්‍යස්ථානයේ ආරක්ෂක කියලා කියන්නේ ඔබට දෙන ගෑස් සිලින්ඩරයට අදාළ ප්‍රමිතියට අදාළ ඒ වෙනස්කම් ටික කරලා දෙන එක මට ඕන වුණා කරන්න. ඒ වගේම SLS ආයතන සහ විශාල ආයතන ප්‍රමාණයක ඔයාවක හිටියොත් කරයි ඒක නිසා කරන්න කියලා. ඉතින් අපි ඒව කරා. නමුත් දේශාර ජයසිංහ මහත්තයා පුංචි වාදා කිරීමක් කරන්න අපි ගෑස් වල ප්‍රමිතිය ගැනත් ඉස්සරහට කතා කරන්න ඕනි. නමුත් අවුරුදු 150ක මේ වලව්වේ සුක්කානම ඔබතුමාගේ අතට දෙන්නේ ඔබතුමා මේක කොහොම හරි ගොඩ ගනී කියන අපේක්ෂාව වෙන්නේ. එතකොට රටේ අර්බුදයක් තියෙන අවස්ථාවක මේ සුක්කානම අතහැරීම ප්‍රශ්නයක් නැද්ද? වගකීම් පැහැරීමක් නෙමෙයිද මේක? ඔබතුමාව හිතන කාර්ය ඇත්තරම ඔබතුමා හිතන දේත් මට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒක නිසා ඔබතුමාට කිව්වා වගේ දැන් මේ වගේ අර්බුද තියෙනකොට මම ඒ වෙලාවේ ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. එතකොට ජනතාව දුක නිසා එක එක්කෙනාට වැරදි කියන වැරදි පුද්ගලයාටත් වැරදි කියන. නමුත් මම ඒක බොහොම උපේක්ෂාවෙන් බාර අරගෙන මම ඒ කටයුත්ත කරා. නමුත් ඊට පස්සේ අපිට ගෑස් ලංකාවට ගේන්න බැරි නම් ගෑස් මීට වඩා අඩු මුදලකට ගේන්න පුළුවන්කම තියෙද්දි ඒවට ක්‍රම තියෙනවා. ඒවට කියන දේ අහන්න නැත්තම් කියන්න පුළුවන් හැමතැනටම කියලා ලියන්න පුළුවන් හැමතැනටම කියලා හැමදාම එකම දේ කියලා ඒත් වැඩේ වෙන්නේ නැත්තම් රවිදු මට ගැටලුවක් ආවා. ඇත්තටම කිව්වොත් ඔබ සඳහන් කරපු ඔය සිද්ධි මාලාව පිළිබඳව මගේ අභ්‍යන්තර හදවතේ තියෙන ගැටලුවකුත් මට තියෙනවා. ඔය ඔබ කියන පුත්‍රයා නම් මම දන්නවා මේක මේ ඇතුලේ වෙච්ච සිද්ධියක් පමණක්ම නොවන යමක් මේක ඇතුළේ සිද්ධ වුණා කියලා. එතකොට මට බොහොම අපහසුතාවයක් තිබ්බා. මේ වෙලාවේ ඔබ කියන ওই ජනතාවගේ අපහසුතාවය මේක වෙන්න ඉඩ හරිනවද? ඒ කියන්නේ මේක හිතාමතා සැලසුම් සහගතව මමත් මෙතන ඉඳලා මෙහෙම වෙනවද? අවසානයේදී මේකට මට උත්තර නැති නිසා අර එකපාරක් කරා වගේ වෙන කොහෙන් හරි වරද තියෙන්න ඕන තැනකින් වෙන තැනකට වරද මාරු කරයිද? එහෙම නැත්නම් මේ ඔබ ඔය සමස්ත ක්‍රියාවලිය ඔබ හැදෑරියොත් ඔබට තේරෙයි මේක අවශ්‍ය වුණා යම්කිසි කණ්ඩායමක් අතර ගන්න. ඒක මම නංගන් දෙන්නේ නැහැ සජාතාරාත්මකව හරි නැති නිසා. නමුත් ඔබ දකිනවා නම් මේක අත්පත් කරගන්න හදපු කණ්ඩායමක පිරිසක්. ඉතින් මම හිතුවා රයිට් දැන් මේ අයට මේක අත්පත් කරගත්තොත් සමහරක් වෙලාවට ඔබ දැකලා ඇති සමහරක් හොරු ඉන්නවා ඒ හොර වැඩේ කරද්දි ඒගොල්ලෝ හරි ක්ලීන්ලි ඒ වැඩේ කරනවා. මොකද හොර වැඩේ කරද්දි මොන හරි ප්‍රශ්නයක් වෙලා ඔඩිට් එකක් ගියොත් ඒක අහු වෙනවනේ. ඉතින් සමහරක් මම ඔය ආයතනවල වැඩ කරලා තියලා දැකපු දෙයක් තමයි සමහරත් තැන්වල හොරකම් කරන මිනිහා තමයි ක්ලීන්ලි වැඩ කරන්නේ. එහෙම හරි කමක් නැහැ මේ ජනතාව පෙළන එකෙන් නවත්තලා ජනතාවට අඩුමන ගෑස් ටික දෙයිද කියලා. ඉතින් ගෑස් ටික දෙන්නේ නැතුව මම කවදාකවත් ටීවී එකට ඇවිල්ලා රවින්ද බොරු කියලා නැහැ. මට කියන්න බෑ හැමතැනම තියෙනවා දැන් ප්‍රශ්නයක් නැහැ මොකක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ බොරුව මම නොකිය යුතුයි. ඒ වගේම කණ්ඩායමක් ඇතුලේ ඉන්න වෙලාවේ කණ්ඩායම කියන්නේ අපි රජයක් නම් ඕනම තැනක ඒක ඇතුලේ ඉඳගෙන මට අභ්‍යන්තරික සාකච්ඡා මගින් වෙනස් කරන්න බැරි නම් මම එළියට වහින්න ඕනේ. මම ඒක ඇතුලේ ඉඳගෙන ඒ අය විසින් මගෙන් බලාපොරොත්තු නොවන දේවල් මම ක්‍රියාත්මක කරන්න යන එක එයාට ගැටලුවක්. ඒතකොට දේශාර ජයසිංහ මහත්මයා ඔබ දුරෙන් අයින් වෙන්නේ ඔබතුමා කියන දේ රටේ බලධාරීන් අහන්න නැති නිසාද නැත්නම් ඒ 150 වලව්ව ඇතුළේ ඔබතුමාගේ ආකල්ප ඔබතුමාට තියෙන ප්ලෑන් එක හරියට ක්‍රියාත්මක කරන්න බැරි වටපිටාවක් තිබ්බ නිසාද? ප්‍රධානම කාරණා නැත්නම් බලපෑමක් එල්ල වුණා දේශපාලනික. බලපෑමක් නම් දේශපාලනික එල්ල වුණා. අතර මම කියන්න ඕනේ මම කියන්නේ මම අස් වෙන අවස්ථාව වෙනකොට මම ඉල්ලා අස් වෙන අවස්ථාව වෙනකොට මම ඒ සඳහා ඒ වෙනකොට හිටිය වෙන කණ්ඩායමක් නිසා ඕන්න මම ඒ වරදින් නිදහස්
කළ යුතුයි. මොකද කාට කොල් ටිකක් නැතුණා මට කොල් ටිකක් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් අමාත්‍ය ධුරය දරපු ඇමතිවරු ඒ වගේම මම කියන්න ඕනේ ඔය අපේ වර්තමාන මුදල් ඇමතිතුමා ඒ වගේම ශහන් සේමසිංහ ඇමතිතුමා සහ ඒ වගේම මහින්දානන්ද ඇමතිතුමාත් මේ ක්‍රියාවලිය අවසාන මේ දැන් ඔබට ලැබෙන මේ ගෑස් නැව් ටික ඇත්තටම ඕඩර් වුණෙත් ඔය මම ඉන්න කාලේ. එතකොට ඒ ක්‍රියාවලිය සඳහා ඔවුන් ඉතා කෙටි කාලයක් තුල ඔවුන්ට කළ හැකි දේ කරා. ඔවුන් මේකට අලුතෙන් ආපු පිරිසක්. ඒක නිසා මම කිසිසේත්ම මේක හැර යාම ඔවුන්ට අදාළ කාරණාවක් නෙවෙයි. නමුත් ඒකට ඊට වඩා වෙනත් ඉතිහාසයක් තියෙන කතාවක්. ඉතින් ඒක නිසා නමුත් ඔබ ඇහුවොත් ප්‍රශ්නය ඔව් මම මෙතනින් අයින් වෙන්න බලපෑවේ ඇත්තටම ගෑස් පිළිබඳව තියෙන අර්බුදය නිසා නෙවෙයි. ඇත්තරම තියෙන අර්බුදය සහ ආර්ථික අර්බුදය කියලා කියන්නේ අපි ඇත්තටම පිළිතුරු හොයන්න ඕන එකක් නේ. ඒක කවුද එන්නේ කවුද ඉන්නේ කියලා දාලා නැහැ. මේ රටේ මිනිස්සු මේ රටේ මහ ජනතාව සහ පුරවැසි වෙන අපි මේකට මුහුණ දෙන්න ඕන සහ උත්තර හොයන්න ඕන. ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් මට අභ්‍යන්තරික ලොකු ගැටලුවක් තිබ්බා මේ අර්බුදය නිර්මාණය වෙන්න පවතිලා ජනතාවට ඔහේ දුක් විඳින්න ඉඩ දෙන එක මේ ක්‍රමයේම කොටසක්ද කියලා. මොකද මට එහෙම හැඟෙන අවස්ථාවල් තිබ්බා. ඒ වගේම එතන තවත් ගැටලුවක් තිබ්බා. ඔබ මාධ්‍යවේදියෙක් නිසා දන්නවා ඇති මම මේ කියන වචනේ false flag attack කියලා අපි කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් විසින් යම් සාපරාධී ක්‍රියාවක් හෝ යම් දෙයක් සිද්ධ කරනවා වෙන කෙනෙක් කරා කියලා හැඟෙන විදියට. එතකොට අවශ්‍ය සිද්ධිය වෙලා ඒකට වෙන කවුරු හරි වග කියන්න ඕන කියලා සමාජය කතා කරයි. නමුත් ඒක කරලා තියෙන වෙන පාර්ශවයක්. ඉතින් මට ඒ වගේ මට බොහොම ප්‍රශ්නාර්ථයක් වෙච්ච කාරණා වගේක් මම සභාපති වුණාට පස්සේ විශේෂයෙන් මම ඔය මාෆියා එක ගැන කිව්වට පස්සේ රට තුල ගෑස් සඳහා වෙච්ච සිද්ධි මාලාව තුල මට මගේ කියවීමක් තියෙනවා. මොකද මම ඇතුළේ බාධා කිරීමක් කරන්න මාස 3කට කලින් තමයි ඔබ මේ ගෑස් මාෆියාව ගැන සඳහන් කරන්නේ. ඔබතුමා කියන්නේ ඊට පස්සේ ඔබතුමාට අර වගේ සාපරාධී බලපෑම් මෙල්ල වුණා කියලාද? බලපෑම් කියලා කියන්නේ මට වාචිකව නෙවෙයි. නමුත් ඔබ දන්නවා ඔය කාලය තුල ලංකාවේ ගෑස් ආශ්‍රිත විශාල සිද්ධි ගණනාවක් වුණා. ඒ සිද්ධි වලට බලපාන්න ඕනේ ඉස්සර වෙච්ච සංයුතිය වෙනස් කිරීම බව ඇත්ත. ඒ සංයුතිය වෙනස් කරපු එක මම සභාපති වෙච්ච පළවෙනි දවසේ මම වෙනස් කරා. මගේ පළවෙනි බෝඩ් මීටින් එකේදී මම කිව්වා ඒවා ලිඛිත සාක්ෂි තියෙනවා. ආපු පළවෙනි දවසේ හැබැයි මේ මහා විද්‍යාත්මක හේතු මත එක කිව්වා නෙවෙයි. අපිත් ඔයා අපි මේ වැඩසටහන බලන ජනතාව වගේ අපිත් සමාජයේ ඉඳලානේ ආයතනය බාරගන්නේ. එතකොට මම දන්නවා මේ ලීටර් 18ට විරුද්ධව විශාල ජනතා විරෝධයක් තියෙනවා. එතකොට මම ජාමන් වශයෙන් කරන්න ඕන පළවෙනි දේ ඕකනේ. ඒක නිසා අපි ඒක අයින් කරා. අයින් කළා ඒ වගේම නියමිත ප්‍රමිතියට ඒ වෙනදාගෙන ආපු විදිහටම ඊට කලින් ඒ කියන්නේ ලීටර් 18 වෙන්න කලින් අනාදිමත් කාලයක සිට පැවතිච්ච ආකාරයට ඒ ගිවිසුම් ප්‍රකාරව දීසල් ලබා මේ ගෑස් ලබා දුන්නා. නමුත් ඊට පස්සේ ඇතිවෙච්ච සිද්ධිදාමය අපිට ගන්න පුළුවන් අර සංයුතිය වෙනස් කිරීම නිසා තිබිච්ච උපකරණවල දෝෂ හටගෙන පසු ඇති වුණා කියලා. අපි සාමාන්‍ය පසුකම්පන කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මෙතන ගොඩනැගිල්ල මම උදාහරණයකට ගන්නෙ. අපි කියමු යම්කිසි අවස්ථාවක දැරිය නොහැකි පීඩනයක් බරක් දැරීම නිසා ක්‍රැක් වුණොත් ඔයයි මමයි මෙතන ඉන්න මේ විනාඩි 5න් මේක කඩන් වැටෙන්න නැති වෙන්න පුළුවන්. ඒක සමහරකට අවුරුද්දකින් දෙකකින් පස්සේ කාලෙක වෙන්න පුළුවන්. ඒ වගේම තවත් තැන් තියෙනවා මම හිතන්නේ මේ අපේ වැඩසටහන් අරබන අය දන්නවා ඇති ඔබත් දන්නවා ඇති අපි ගෙවල් වල සමහරක් වෙලාවට පොඩි ළමයි කරනවා තමන්ගේ අතින් යමක් කැඩුනට පස්සේදී ඒක අටෝලා තියෙන ඊළඟ එක්කෙනාගේ ඇඟේ හැපෙනකන්. එයා හරියටම දන්නවා අඩනොත් එන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔය කාරණාවලදී මට තේරිච්ච දේ තමයි විද්‍යාත්මකව අපි කරව පැහැදිලි කිරීමට එහා යන යමක් මේක ඇතුළ තියෙනවා කියලා. මොකද ඔබේ ආයතනය මේකට සම්බන්ධ නැති වුණාට මට තේරුණා මේක තුළ මාධ්‍ය භාවිතාව තුලත් යම් කිසි මාධ්‍යවලට යම් ස්පොන්සර් කිරීමකුත් මේ හරහා සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ මේ ප්‍රවෘත්තිය මා ඉලක්ක කොටකට මම ඒකට ටෙක්නිකලි වැරද්ද නිවැරදි කරපු පුද්ගලයාව ඉලක්ක කොටගෙන අපහසුතාවයට පත් කරලා මාව මෙතනින් අයින් කරගන්න විශාල වැඩපිළිවෙලක් ගියා කියලා ඒකට මුණ දීපු පුද්ගලයා වශයෙන් මම දන්නවා. එතකොට මෙහෙමයි දැන් විශේෂයෙන්ම අපට උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ජනාධිපතිතුමා ජනවාරි 15 වෙනිදා අපේ ෆැක්ටරි එක විසිට් කරන්න එනවා. කලින් දැනුම් දීලා. එතකොට ඒ සාමාන්‍ය ෆැක්ටරි එක ඇතුලේ ගෑස් ආශ්‍රිත නිෂ්පාදන තියෙන තැනක මොබයිල් ෆෝන් එක අරගෙන යන්න බෑ. ඒ ස්පාර්ක් එකකින් වුණත් පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒක සියලු එතුමාගේ ඇතුළු මගේ සියලු ෆෝන්ස් අයින් කරලා තමයි අපි ගියේ. ඔය මොහොත වෙනකොට තමයි මම ඕකේ සභාපති ධූරයෙන් ඉවත් කරා කියලා ලියුමක් යන්නේ.
එතකොට ඒක මම දන්නෙත් නෑ, එතුමා දන්නෙත් නෑ. එතනදී ඇත්තටම අපේ සේවක මණ්ඩලයේ පිරිසක් විසින් ඒක ඇහුවම එතුමා ගැන එතුමා දැනුවතුත් නෑ. මං හිතුවා ඇත්තටම විහිළුවක් කියලා. ඉතින් ඊට පස්සේ යම් සිද්ධි මාලාවක් සිද්ධ වුණා. නමුත් ඔබට කියන්න දැන් මේක නිරීක්ෂණ. ඔබ ඊට පස්සේ නිවුස් අරගෙන බලන්න ඊට දවසකට දෙකකට විතර පස්සේ ගෑස් ආශ්‍රිත සිද්ධි නිවුස් වල නෑ. ඉතින් මම හිතනවා යම්කිසි පිරිසකට යම්කිසි පණිවිඩයක් ලැබුණා කියලා. මම දන්නේ නැහැ. මම දැනුවත් නැහැ. ඒක නිසා මං හරි අන්කම්ෆර්ටබල්. ඒ කියන්නේ මේ ගේ ඇතුලේ යමක් සිද්ධ වුණා, යම් දෙයක් සිද්ධ වුණා. ඒක මම නොකර විත්තිය කවුරුත් දන්න විත්තිය වෙනම කතාවක්. නමුත් උනේ කොහොමද කියන එකේ 100%ක මට unknown element එකක් නොදන්න දෙයක් තිබ්බ කියලා මට ගැටලුවක් තියෙනවා. ඒ නොදන්න දේ ප්‍රශ්නය රවිඳු ඒක තව ආයවතාවක් වෙන්නත් පුළුවන්. මට ඒක නිසා මෙතන මේ ගෑස් වලට අදාළව ලෝක වෙළඳ පොලේ තියෙන ප්‍රශ්නය සහ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න බැරි එකක් හරි ටෙක්නිකල් ඉෂුව එකක් නෙවෙයි තියෙන්නේ. මේ වගේ සිටුේෂන් එකකදී නැවතත් යම්කිසි මොකද අපි දන්නවා විශේෂයෙන්ම දේශපාලනය කරන අය Tamanට තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න වුණාට පස්සේ ඕන කෙනෙකුට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඉතින් එතකොට අවසානයේදී මේක වෙනත් අර්බුදයක් ඇති කරලා මෙතන කොහොමදත් මට කැමති නැති ප්‍රශ්නයක් තියෙනවා මේක ඇතුළේ. එතකොට ඔබතුමා කියන්නේ මිලිටරි සභාපතිවරයාගේ හිත රිද්දුවා ඔබතුමා දුකින් මේ වලව්වෙන් එළියට බහලා ගියා කියලාද එහෙමද? නෑ දුකින් නෙවෙයි කිසිසේත්ම දුකින් නෙවෙයි. මෙතන ප්‍රශ්නයක් තියෙනවා මම ප්‍රශ්න තේරුම් ගන්න හිටියා. නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න මේක ඇවිල්ලා මේක දූෂණය අක්‍රමිකතාවය ඒක පදනම් කරගත්ත මහා ජාලයක අවශ්‍යතාවය ඒක ව්‍යාපාරික පන්තියක් විසින් විතරක් මෙහෙවන එකක් නෙවෙයි. ඒකට යම් රාජ්‍යමය ව්‍යුහයක දේශපාලන ව්‍යුහයක සම්බන්ධකම් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ඔබට කිව්වොත් මම දන්නේ නැහැ මම ඔබේ මාතෘකාවෙන් පිට යයිද කියලා. මට එක්තරා පක්ෂ කාර්යාලයක වැඩ කරන තරුණ තරුණයන් පිරිසක් කිව්වා අයියවාට සිකියුරිටි එක ගන්න කියලා. මම කොයි කියලා. පරකුවා මේ පක්ෂය ඇතුලේ ඒගොල්ලෝ ඉන්න තැනක ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු පිරිසක් මං ගැන කතා කරපුවක් ඒගොල්ලෝ මට ඒ වචන ටික කිව්වේ නැහැ. කිව්වොත් තව ප්‍රශ්න දාගනී කියලා. නමුත් ඒ අය මට කිව්වේ ඔයාට සිකියුරිටි අරගෙන මං කොහොමද සිකියුරිටිත් එක්ක යන්නේ නැහැ කියලා. එහෙමනම් අඩුම ගන්න ඩ්‍රයිවර් එක්ක යන්න ඔයාට ළමයෙකුයි වයිෆ් කෙනෙකුයි ඉන්න නිසා උනේ මොකද්ද කියලා ඔක්කත් කියන්න කෙනෙක් ඉන්නවා. තුෂාර ජයසිංහ මහත්මයා ඒ දේශපාලනික බලපෑම නෙමෙයි. ඔබතුමා කලින් සඳහන් කළා දේශපාලනික බලපෑම එල්ලුන්නේ නැහැ කියලා. ඒ වක්‍රාකාරයෙන් ඔය එල්ල වෙලා තියෙන දේශපාලනික බලපෑම නෙමෙයි ඔබතුමාට. මම යන්න බලපෑවේ ඒක නෙවෙයි. ඒ කියන්නේ ඒ වෙලාව ඔක උනේ මාස ගානකට කලින්. ඔය අර සිද්ධි යන යුගේ. ඒ කියන්නේ මේ වලව්ව ඇතුළේ ඉන්න කාල සීමාව ඇතුළේ ඔබතුමාට දේශපාලනික වශයෙන් බලපෑමුත් එල්ල වුණා. ඩිරෙක්ට්ලි නෙවෙයි. ඒ කියන්නේ මගේ මූණට කතා කරලා මට නොකියුවට මම හිතන්නේ ඔබ නිවුස් වල ගියපු දේවල් බැලුවොත් ඔබ ඒ ආපු නං අරගෙන බැලුවොත් ඔය දැන් මේකේ හරි විශේෂ තත්ත්වයක් තියෙනවානේ. රටේ සාමාන්‍යයෙන් නරක දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට නරක දෙයක් හෝ ප්‍රශ්නයක් වෙනවා නම් ඒකට මුලින්ම ඉස්සරහට එන්නේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්. ඔබට තේරෙන්නේ නැති මේක ඇතුලේ ටිකක් වෙනසක් තියෙනවා. රයිට් මේක දැන් මේ රටේ ඖෂධ නැහැ. රයිට් ඒවට වෙනම ඇමතිවරු හැමදාමත් හිටියා. මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. නමුත් ඔබ පුරවැසි වශයෙන් දන්න. ඒ වගේම තව ඉන්ධන සහ ජල විදුලිය මං හිතන්නේ ඔබ අපි පැය 10-12 ලයිට් නැතුව හිටියනේ. එතකොට ඒක මේ ඕවර්නයිට් එහෙම සිද්ධ වුණා නෙවෙයි. ඕක යම්කිසි පිළිවෙලකටනේ සිද්ධ වෙන්නේ නැත්තේ. දැන් මට චෙයාමන් වශයෙන් කියන්න පුළුවන් මම ගියව පළවෙනි දවසේ මේකේ තියෙන ප්‍රශ්න ටික මේකයි විසඳන්න ඕනේ මේකයි කියලා ලිඛිතවත් කියලා ෆලෝ අපුත් කරා. විසඳුන්නේ නැතුණාට. එතකොට මෙතනදී ඔබට පේන්නේ නැතිනේ මේ හරි අමුතුම තත්ත්වයක් තියෙන ආණ්ඩුව ඇතුලේ පිරිසක් විසින් මේකට වෙනස් විදිහකට ක්‍රියා කරනවා. ඔබ දන්නවද මේ පිරිස කවුද කියලා? කියන්නේ මේ මම ඔබට නම් වලින් කියන්නේ නැහැ. ඔබ දන්නවද පිරිස කවුද කියලා? ඔව් මම දන්නවා. ඔව් මම දන්නවා. ඒක නිසා තමයි ඔබට කිව්වේ මම මේ ඒ අය ජනතාවගේ ඡන්දෙන් උපත් වෙච්ච පිරිසක් නෙවෙයි. නමුත් ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගිය පිරිසක්. ඒ අයගේ නම් මට කිව්වා ඒ ඉන්න කට්ටිය. ඉතින් ඒක අර මම හිතන්නේ මේකට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මම අහලා මම එක වැඩසටහනක් බලද්දි මම පොඩි කාලේ එතන මේ ඇත්තරම තිබ්බේ නිරවි යුද සමය පිළිබඳව කතාවක්. එතනදී එක පාර්ශවයකින් අහනවා ඇයි ඔබ ඔබේ රටට විරුද්ධව තවත් පාර්ශවයකට මේ ඔත්තු දුන්නේ කියලා. ඒකට ඒ අය හොඳයි කියලා හොඳ මිනිස්සු කියලා හිතපු නිසා අපි නිකන් දුන්නා කියලා. ඉතින් ඒක නිසා ඇත්තට මම මේ පක්ෂ සමාජිකයෙක් නෙවෙයි. ඒකත් ලොකු ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. නමුත් අපි හොඳ මිනිස්සු කියලා දැනගෙන හිටපු අය ඇත්ත ඇස් දෙකෙන් දැකපු දේවල් කිව්වා. ඉතින් කිව්වම ඒ දේවල් වලින් මම බය වුණේ නැහැ. මොකද මට කරන්න වැඩක් තිබ්බ ඒක මම චැලෙන්ජ් එකට ගත්තා. ඒක නිසා දැන් ඔබ දකින්න ඇති මම සභාපතිලා හිටපු ඊට පස්සේදී ගෑස් ආශ්‍රිතව එහෙම සිද්ධ වුණේ නැහැ. මොකද මට ටෙක්නිකලි විසඳන්න පුළුවන් දේවල් ටික මම විසඳුවා. ඒ ඔබතුමා ප්‍රශ්න විසඳපු නිසාද ඒ විදිහට බලපෑම් මෙල්ල වුණේ?
මොකක්ද ඔබතුමාගේ බලපෑම් මම හිතන්නේ ප්‍රධාන පෞද්ගලික තරහක්ද නැත්නම් ඔබතුමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී මේ ගෑස් හොඳට එනවා රටේ ජනතාව දිනුනවට ඒ දේශපාලන පන්ති කැමති නැද්ද මොකක්ද නෑ මම හිතන්නේ රටේ ජනතාව ඒ අවස්ථාවේදී නම් තිබ්බ ගැටලුව ඒක නෙවෙයි මම හිතන විදිහට මේ අතර විවිධ කණ්ඩායම් ඉන්නද සමහරක් වෙලාවට මේ කණ්ඩායම් ඇතුලේ ලොකුම දේ ප්ලෑන් කරන එක්කෙනාගේ ඔළුව තියෙන දේ ඊට පරිදින අයගේ ඔළුවේ නෑ ඒගොල්ලෝ කියන දේට දේවල් කරනවානේ බුරන්න කිව්වම බුරනවා ගහන්න කිව්වම ගහනවා ඒක නිසා ලොකු අයගේ ඔළුවේ තව ප්ලෑන්ස් තියෙන්නේ නැති. නමුත් මෙහෙමයි මම දැකපු දේ නම් ඒ අයට ඒ අවස්ථාව වුණේ වෙන කෙනෙක්ව හෝ වෙන මේක මේ කණ්ඩායම් අතර පත් කර ගැනීම ඇත්තම රජයේ ඔය විශාල ආදායමක් ලබන්න පුළුවන් සහ විශාල මුදලක් සංසරණ වෙන සමාගම් හැමතිස්සෙම ඒ පවතින රජයේ පක්ෂය නඩත්තු කිරීම සඳහා යෙදිච්ච තැන්. ඉතින් ඒවා අත්පත් කර ගැනීම සාහෝමික ප්‍රයත්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා උන්ට මාව අයින් කරගන්න ඕන වුණා. ඉතින් ඒක තමයි දිගටම ගියේ නොකීච්ච කතාව ඒක. නමුත් මට ටෙක්නිකල් චැලෙන්ජ් එකක් තියෙනකොට ඒක අපි හරි ආසාවෙන් කරනවා. ඇත්තටම මම පෞද්ගලික අංශයේ හිටියටත් වඩා රාජ්‍ය අංශයේ ඉන්නකොට වැඩ කරා. ඇත්තටම මම එකම දවසයි බාගෙට හරි නිවාඩු අරගෙන තියෙන්නේ බාගෙට නැත්තන එක සම්පූර්ණ දවසක් එදත් මට එන්න වුණා මගේ දුව හම්බෙච්ච දවසේ PCR එකක් මම හිතන්නේ ඇන්ටිජන් එකක් අරගෙන ඇතුළේ ඉඳද්දි මේ ළඟ තියෙන හොස්පිටල් එක ඇතුළේ ඉඳද්දිත් ඇත්තටම විදේශීය කණ්ඩායමක් ඇවිල්ලා හිටියා. ඒ අය එනවා කියපු නිසා මම ආයි එළියට ඇවිල්ලා ආයි ඇන්ටිජන් එකක් කරගෙන ගියා. ඉතින් අපි පෞද්ගලික අංශයේ ඉන්නකොට නම් අපිට හරියම නිවාඩු හරි ක්‍රමයක් තියෙනවා. දැන් මේක එහෙම නෑ. මෙතන හැමදෙස්සෙම ජනතාවගේ ප්‍රශ්නත් එක්ක වැඩ කරන නිසා සහ කැමැත්තෙන් වැඩ කරන නිසා අත්‍යවශ්‍ය සේවාවක් ඩිෆයින් කරනු තිබ්බට ඇත්තටම අත්‍යවශ්‍යයි. ඒක නිසා වෙලාවක් කලවන්න නැතුව වැඩ කරේ ආස නිසා. ඒක නිසා එතන නෙවෙයි චැලෙන්ජ් එක තිබ්බේ. චැලෙන්ජ් එක තිබ්බේ වෙන තැනක. ඉතින් ඒ තැන නැවතත් මොකද දැන් අද ජනතාව අතර ඇති වෙලා තියෙන දැන් එක්තරා විදිහකට මම මේක දකින්නේ ditta dhamma vedaniya කර්මය කියලා බෞද්ධ වශයෙන්. බදකිරීමක් කරන්න. ditta dhamma vedaniya කර්මය සහ ගෑස් අර්බුදය ස්වභාවිකද කෘතිමද? කතා කරමු ඊට පෙර ආතෝ සූදානම් කිරි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් එක්වන්නේ ටෝක් 24 වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ ඉලෙක්ට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහත්මයාත් එක්ක ditta dhamma vedaniya කර්මයක් ඇත්තටම පළ දුන්නද? මම කියන්නේ මට නෙවෙයි මේකට සම්බන්ධ වෙච්ච පිරිසට. ඔව් මොකද මම හිතන්නේ දැන් ජනතාවට ආයි පොඩ්ඩක් පස්සට ගිහලා හිතන්න පුළුවන් නම් මුලින්ම මේ සිස්ටම් එක ඇතුලේ ඉඳගෙන මේ ප්‍රශ්නේ තියෙනවා කියලා මම කිව්වා. කියනවත් එක්කම මම ඒ වගේම කිව්වා ඇතුලේ ඉඳගෙන එළියට අවිලා කතා කරන්න ලේසි. ඇතුලේ ඉඳගෙන මේක වෙනස් කරන එක තමයි අමාරු කියලා. ඒකත් එක්ක ඊට පස්සේ ඒ වෙනකොට ඔබට මං ඒ වෙලා මාධ්‍යවේදීන්ට වෙලෙත් කිව්වා මේ රටේ අපිට අවශ්‍ය කරන ණය ලිපි සඳහා මුදල් දෙන්නේ නැති ප්‍රශ්න තිබ්බා. ඒවා රටේ මුදල් නැති වෙනවට වඩා හිතාමතා මුදල් නොලැබීම හරහත් නොදීම හරහත් ඔබට පුළුවන් යම් අක්‍රමිකතා කරන්න. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ කාමරේ අපි කියමු දොරවල් දෙකක් තියෙනවා. එක දොරකින් යන්න ඉඩ නොදීම හරහා පුළුවන් අනිත් දොරට යොමු කරන්න. ඒක නිසා මේක මම ඔබ කියන දේ මම හිතනවා ඔබේ ප්‍රේක්ෂකයන් තේරුම් ගනී කියලා. මේකේ මේ වගේ ආර්ථිකය හසුරන අයට පුළුවන් ඩිරෙක්ට්ලි නැතුව ඉන්ඩිරෙක්ට්ලි දේවල් කරවන්න. එතකොට මේකේ විශාල ඕනකමක් තිබ්බා. ඒක නිසා ඒ ඔවුන්ට ඕන පාරේ මේක යවන්න. එතකොට තෙෂාර ජයසිංහ මහත්මයා දැන් ලංකාවේ මේ වෙද්දි විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ජනතාව ගෑස් පෝලිං වල ඉන්නවා. ජනතාව ඉන්ධන පෝලිං වල ඉන්නවා. ඔබතුමා පහුගිය සතියේ සභාපති දොරෙන් ඉල්ලා අස්වෙනවා. දැන් අපි කෙලින් කතා කරමු කවුද අර දොරවල් වහන්නේ? අනිවාර්යයෙන්ම ආර්ථික කටයුතු භාරව කියන මුදල් අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ නිලධාරීන්. ඒ කියන්නේ නායකත්වය ඇතුළුව දේශපාලන අධිකාරීව ඇතුළු ඒ නිලධාරීන් ඒ ඔවුන්ට අවශ්‍ය විදිහට මේ රාජ්‍ය මුදල් ශේත්‍ර සහ අනිත් මුදල් ශේත්‍ර යොදා ගැනීම හරහා ඔවුන්ට අවශ්‍ය කරන දිශානතියට මේවා යොමු කරනවා. ඒ ඇතැම් අවස්ථාවල ඇතැම් ආයතන වහලා දාන තැනට වෙදන් අපි ගෑස් ගත්තොත් ඔබට ලිට්‍රෝ ආයතනය මට කතා කරන්න පුළුවන් වගේම මට දැන් සාමාන්‍ය ජනතාව සහ ඔබට කතා කරන්න පුළුවන් මේ රටේ ලාෆ් සමාගමක් තියෙනවා. එතකොට ඒ සමාගමට මම වැඩ බාර ගන්නකොට 125ක විතර මාකට් ෂෙයාර් එකක් තිබ්බා. මම වැඩ බාර ගත්ත දවසේම තමයි මම හිතන්නේ ඔවුන් ඔෆිෂියලි කිව්වේ ඒ අය ප්‍රොඩක්ෂන් එක නවත්තන නොයෙකුත් හේතු මත කියලා. උන්ට අභ්‍යන්තර කාරණා තියෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් අපි කියනවානේ ඔලිගොපොලිස්ටික් මාකට් එකක් කියලා. එතකොට මේ හැම කෙනාටම ගෑස් ගෙන්නන්නත් බෑ, හැම කෙනාටම බෙදන්නත් බෑ. හරියට මොබයිල් ටෙක්නොලොජි වගේ. එතකොට දැන් ඔබ හිතන්න යම් මොබයිල් කම්පැනි එකක් තීරණය කරනවා හෙට ඉඳලා පවර් ලබන නිසා ඒගොල්ලෝ රන් කරන්නේ නැහැ.
මොබයිල් එකකට සිම් එකක් දාලා දුවන්න පුළුවන් නිසා ඔබ සතුටු වෙන්න පුළුවන්. නමුත් එහෙම දාන්න බැරි නම් සිම් ලොක් නම් එතකොට ඔබට මේ ෆෝන් එකෙන් වැඩක් නැහැ. ඉතින් ඒ වගේ රටේ ජනතාවගෙන් 125කට 30කට ගෑස් නැහැ. ලීටර ආයතන හැර. ඒක දැන් මාස ගානකට කලින් පටන් ගත්තේ ඒ පිළිබඳව කිසිම සංවේදී වීමක් නැහැ. එතකොට මම මේ ඔබට කියන්නේ මේ වගේ මෙතනින් එහාට යන කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. තියෙන විත්‍ය අනිවාර්යයි. ඉතින් ඒක නිසා මම ඒ කාරණා විස්තර කරා ජනතාවට යම් ප්‍රමාණයකින් ඒ වගේම ඊට වඩා ප්‍රමාණයක් රජය තුල ඒ දේ කරා. ඒකට ලැබිච්ච විරෝධයත් එක්ක ජනතාව ඇත්තටම ජනතාව සහ විශේෂයෙන්ම මාධ්‍ය ආයතන මගෙන් ඈත් කරවන්න සහ ඔවුන් සහ මං අතර ෆ්‍රික්ෂන් එකක් මේ තරහකාරයෝ කරන්න කළ හැකි සියලු දේ කරා. එතකොට සභාපතිතුමා හිටපු සභාපතිතුමා මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා ඔය විස්තර කරන ආකාරයට මට හිතෙනවා ලංකාවේ ගෑස් අර්බුදයක් ඇත්තටම නැහැ. මේ ගෑස් අර්බුදයත් මේ පාලකයන් සහ බලධාරීන් විසින් කෘත්‍රිමව නිර්මාණය කරපු අර්බුදයක් වෙන්නට ඇති කියලා. ඇත්තටම ලංකාවේ ගෑස් අර්බුදයක් තියෙනවද? මෙහෙමයි ලංකාවේ අපි ගෑස් අර්බුදය කියලා ගත්තොත් ජනතාවට අඩුවෙන් ගෑස් මිල ඒ කියන්නේ මේ අපි ලබා දුන්නු මිලට වඩා අඩුවෙන් ගෑස් ලබා දෙන්න ඕනෑ තරම් පුළුවන්කම තිබ්බා. එතකොට දැන් ඔබ සමහරකට අහලා ඇති අපි ස්පොට් පර්චේසින් කියන එකට අපි සිංහලෙන් කියන හදිසි මිල දී ගැනීම කියලානේ. හදිසි මිල දී ගැනීම මම හිතන්නේ ඔබ ඉතිහාසෙම දැකලා ඇත්තේ වර්තමානයේ අතීතයේ ඔක්කොම යන මිලට වඩා ටිකක් වැඩිපුර තමයි හදිසි. දැන් අපිත් ඔය හදිසි මිල දී ගැනීමක් කරන්න ගියා. හැබැයි ඔය අපේ හදිසියක වෙනස්. අපේ හදිසිය ගොඩක් ලාභයි. ඒ මොකද ඇත්තටම ලෝක වෙළඳ පොළ තුල මීට වඩා අඩුවට ගෑස් තියෙනවා කියලා ඕන තරම් අපිට හම්බෙච්ච නිසා අපි ඒකට ලන්සු ගැඳවීමක් කරලා ඒකෙදි අපිට ඩොලර් ලක්ෂ 6මාරක් විතර එක ෂිප් එකකින් කියන්නේ එක ෂිප් එකකින් එන ගෑස් ප්‍රමාණය ලංකාවට ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් ඉන්නේ මැක්සිමම් දවස් 3කට. දැන් මේ වගේ කාලයක නම් දවස් 2කට ප්‍රමාණවත්. එතකොට මේ ඒතර පොඩි ප්‍රමාණයක්. අඩුම ගානේ මාසෙකට නැව් 10ක්වත් එන්න ඕනේ. එතකොට මේ එක නැවක තියෙන පොඩි ප්‍රමාණය ඒ කියන්නේ මේ ඒ කාලේ නැවකට අපි ගෙව්වේ ඩොලර් මිලියන 3ක් විතර. මේ ඩොලර් මිලියන 3න් ඩොලර් ලක්ෂ 6මාරක් 130ක විතර ලාභයට අපිට ගෙන්න ගන්න පුළුවන්කම තිබ්බා විදේශයන්ගෙන්. ඉතින් එතකොට ඒක තමයි මම සඳහන් කරේ. ඉතින් ඒක නොකරෙන්න තමයි කරන්න ඕන හැමදේම කරේ. එතකොට ඒක නිසා පළවෙනි ප්‍රශ්නේ ලංකාවේ ජනතාවට මෙතෙක් විකුණපු මිලට වඩා අඩුවෙන් ගෑස් දෙන්න පුළුවන්කම තියනවද කියන එකට ඔව්. එතකොට ඒවට උත්තර නොදෙන්න නම් අර මම ඔබට කාමරයේ තියෙන දොරවල් දෙකේ උදාහරණ දුන්නේ. එක දොරක් හිර කරන්න පුළුවන්. ඒ දොර හිර කරාට පස්සේ ඔබට යන්න පුළුවන් වුණත් යන්න බෑ. ඉතින් ඒක ඇත්තටම කරන්න පුළුවන් මූල්‍ය ශාස්ත්‍රය හරහා තමයි. LC ඕපන් කරන්න දෙන්නේ නැහැ, ඩොලර්ස් දෙන්නේ නැහැ. ඒ දේවල් කරලා ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් අපි අරගත්තොත් එහෙම මේ රටේ දැනට තියෙන මේ ගෑස් නොමැතිවීමට ඒකත් අවශ්‍ය කරන අවධානය හිතාමතා නොදීම හරහා. මොකද විශේෂ අමාත්‍යවරයාට අමාත්‍යාංශයට සහ ලියන්න පුළුවන් හැමතැනටම ලියලා ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන මීටින්ස් සමහරක් ඒවා සතියෙන් සතියට තියෙනවා. දවස ගානේ අප්ඩේට් යවනවා. එතකොට ඔබ මාස දෙකකට කලින් වෙන්න පුළුවන් දේ අපි අවසාන මේ මාසේ ගමුකෝ අප්‍රේල් මාසේ වෙනදී අපි ජනවාරි ඉඳලා පෙබරවාරි ඉඳලා මාර්තු වලත් කතා කරන ඕන දැන් සුනාමි එනවා කියලා. එතකොටත් ගන්න ඕන ක්‍රියාමාර්ගය ගන්න නැත්තම් ඉතින් එතකොට යම් පිරිසක් අනිවාර්යයෙන්ම මේ தත්ත්වය එතනදී ඇති කරන්න ඇති කියලා මම හිතනවා. මොකද ඔවුන්ට ඕන විසඳුම කරා යන්න. ඒ කියන්නේ අපි කියමු මෙතන ඔබ මේ ආයතනයේ සභාපති කියලා. එහෙම නැත්නම් තවත් තැනක මේකට හැමදාම අපි කියමු ලයිට්ස් ලබලා දීපු ආයතනය හෝ එහෙම නැත්නම් වෙන සර්විස් එකක් දීපු ආයතනයෙම කරගන්න ඕන නම් ඒ ඕන වෙච්ච පිරිස ඔබට වෙන තැනකින් ගන්න බැරි තත්ත්වයකටපත් කරනවා. ඊට පස්සේදී සමහරක් වෙලාවට දවස් දෙක තුනකට මේ channel එක වහලා දීයි. ඔබවත් අසාර්ථක කළා. පහවදා ඉඳලා ඔබත් එකක වෙයි සමහරකට ආර දීපු එක්කනටම දීලවත් මේක කරගෙන යන්න නැත්නම් දුවන්න බැරි නම් මූලික ප්‍රශ්නයක් එනවනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ එතන යම්කිසි පිරිසක් විශේෂයෙන්ම ජනාධිපතිතුමාවත් අසාර්ථක කරන තැනක හිටියා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඇතැම් සභාපතිවරු එතුමාටත් බොරු කිව්වා. ඒක මම හොඳටම දන්නවා. ඉතින් ඒ අවස්ථා කිහිපයක මම ඇත්තටම එතුමාට කිව්වා මේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. කියන්නේ එතුමාට කරන්න පුළුවන් කියන දේ ඔවුන් ඊට පස්සේ කරන්නේ නැතුව මම යම් අවස්ථාවක විමසීමක් කරපු වෙලාවක කිව්වා මූණට බැහැයි කියන්න පුළුවන් නිසා හාන් කිව්වා කියලා. එතකොට ඔය ක්‍රියාකලාපවල මූලික අරමුණ මේ ලිට්ටු සමාගම කඩාවැටීම වෙන්න බැරිද? මම සඳහන් කරන ආකාරයට මොකද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදනවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට දෙන්නේ නැහැ. මූලික අරමුණ ලිට්ටු සමාගම කඩාවැටීම හෝ මේ ගෑස් අර්බුද නිර්මාණය කිරීම එහෙම වෙන්නට බැරිද?
ඔව් ඒ කියන්නේ මේ වගේ අනිවාර්යෙන්ම අවසාන අරමුණ මුදල් තමයි. මේක කෙසේ හෝ අර්බුදයට ලක් කිරීම හරහා දැන් ඔබ ගත්තොත් යම් කිසි අවස්ථාවක මේ රටේ විශේෂ කොමිසමක් මගින් හෝ යම් කිසි ක්‍රමයකට විකරණයක් වුණොත් අපි පහුගිය කාලේ ගෑස් විතරක් නෙවෙයි දැන් අපේ රටේ නොයෙකුත් දැන් හිඟතාවයන් ඇවිල්ලා තියෙන රජයට සම්බන්ධ ආයතනවල අපි ගම්මුකෝ සමහරකට ඩීසල් වෙන්න පුළුවන් පෙට්‍රල් වෙන්න පුළුවන් ඕන දෙයක් මේ වගේ අවසානයේදී යම්කිසි මූල්‍ය වාසියක් සිද්ධ වෙච්ච පිරිසක් ඉන්නවද කියලා එහෙම නැත්නම් මේ මිලදී ගැනීම වල වෙනසක් වෙලා තියෙනවද කියලා ඕවට මං හිතන්නේ උත්තරේ හම්බෙයි ඔව් කියලා මට පුළුවන් වුණා අපේ ආයතන අඩුවන්න තිබ්බේකවත් වෙනස් නොකරගෙන ඉන්න මට කරන්න ඕන දේ කරන්න දුන්නේ නැහැ අඩුම ගානේ මං කොස්ට් එක වැඩි නොකර තියාගත්තේ කොස්ට් එක කියලා කියන්නේ ඔබට දෙන කොස්ට් එක නෙමෙයි අඩුම වශයෙන් ලෝක වෙළඳ පොලෙන් මිලදී ගත්ත එක. නමුත් මං හිතන්නේ ඔය බොහොමයක් අර්බුද ඇති වුණා කියන අනිත් ආයතනවල. ඒ වගේ තව ඇමතිවරු විශේෂ භාර ඇමතිවරු ඔක්කොම ඉඳලා එදා මිලදී ගත්ත මිලටත් වඩා මිලදී. ඒක නේ ජනතාවට අමාරු වුණාට බඩු නැති වුණාට ඊට වඩා වැඩි ගණන් වලට දීලා ප්‍රශ්නෙට උත්තරේ හොයලා කියලා උත්තරයක් අපිට දීලා ඇති. ඉතින් ඒක නිසා මේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බැරි වෙන්නේ මිනිස්සු දියේ ගිලිලා මැරෙන්න යද්දි. අර අතරම සුනාමිය එකේ මතකද අර ගාල්ල ප්‍රදේශයේ එකක් වුණා අර චේන් එක කඩාගෙන ආයි වතුරට දාන්නේ. අන්න ඒ වගේ අන්න ඒ වගේ මේ අවසාන මේ මිනිස්සු අර ඇඟිලි තුඩු දෙකෙන් නහය උස්සන් ඉන්න වෙලාවෙත් ඒකෙනුත් ඩීල් එකක් දාන්න පුළුවන්ද කියලා බලන සහ ඒකත් කරන්න උත්සාහ කරන තරම් බොහොම මේ ක්වොලිටි එකක් නැති සීමාවක් නැති හැදිච්ච කමක් නැති බිහේවිය එකක් තියෙන විත්‍යක් මට තේරුණා. ඒක අනිවාර්යයෙන්ම ඒකට හැම කෙනාම එකම විදියට සම්බන්ධද කියන්න මට බෑ. නමුත් අවසානයේදී ඒකට සම්බන්ධ වෙන අයගේ අරමුණ ඒක තමයි කියන එක බොහොම පැහැදිලියි. එතකොට හිටපු සභාපතිතුමා දැන් ලිට්ටෝ සමාගම යම් තාක් දුරට කඩා වැටලා තියෙනවා එහෙමද? යම්කිසි අවාසියක් ලැබිලා තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම ලිට්ටෝ සමාගම වශයෙන් සමාගම බොහොම අමාරුවෙන් දුවන්නේ. ඒ සමාගම පවත්වා ගත යුතුයි. මොකද රටේ දැන් මේ වෙනකොට අපිට ගෑස් දෙන්න තියෙන එක සමාගමයි. ඒ වගේම මේක මේ පාරිභෝගික ජනතාව විතරක් නෙවෙයි. දැන් පාරිභෝගික ජනතාව කියනකොට මේ රටේ ඉන්ඩස්ට්‍රීස්. ඒ කියන්නේ මේ රටේ ටයිල්ස් ඉන්ඩස්ට්‍රි එක, ග්ලාස් ඉන්ඩස්ට්‍රි එක, එතකොට ඇඟලුම් ක්ෂේත්‍රය මේ ගොඩක් ක්ෂේත්‍ර වලට අවශ්‍ය කරන ඉන්ධනමය අමුද්‍රව්‍යයක් වශයෙන් ගෑස් භාවිතා වෙනවා. ඒතර මේ වගේ තමයි අපි එක්ස්පෝර්ට් කරන්නේ. එතකොට අනිත් පැත්තෙන් ටුවරිසම් සහ පොඩි සෙක්ටර්ස් වලට අවශ්‍ය කරන අර උස සිලින්ඩර් එක ඔබ දකින ඒක ඒ එනර්ජි අවශ්‍යතාවයක් දෙන ගෑස්. මං අහන්නේ මේ ඉතින් ජයසිංහ මහත්මයා දැන් ඒ සාමාන්‍ය පාඩු වලට අමතරව පිරිසක් මැදිහත් වෙලා හිතාමතා මේ ලිට්ටෝ සමාගමට අනවශ්‍ය පාඩුවක් එකතු කරලා තියෙනවද? මම හිතන්නේ මේ සිද්ධ වෙන බොහෝ දේවල් හිතාමතා සිද්ධ වෙන දේවල්ම තමයි කියලා. මොකද මෙහෙමනේ දැන් අපි චේර්මන්ලා ඇවිල්ලා යනවා සමහරක් වෙලාවට. අපි ඇවිල්ලත් යනවා ඔය සමාගම් ඇතුළේ ඉන්න අය තෝරන තරම් දැකලා ඇති. ඒතකොට මේවට අභ්‍යන්තරික උදව් කරන පිරිසකුත් අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ අය මං හිතන්නේ පහුගිය අවුරුදු 10 15 20 තුල එක ආණ්ඩු යටතේ චේර්මන්ලා ඇවිල්ලා යනවා දැකලා ඇති. ඒ අයත් දන්නවා කොහොමද මේවා කරන්නේ කියලා. අනිත් පැත්තෙන් මේ ආර්ථිකය හසුරවන යම් පුද්ගලයන් ඉන්නවා. ඒ අයගේ අතීතය හොයලා බැලුවොත් මේ අය ආණ්ඩු ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ මේක කරලා හොඳට පුරුදුයි. දැන් මට ලිට්‍රෝ එක බාර ගන්නකොට මට ලිට්‍රෝ එකෙන් ඉගෙන ගන්න දෙයක් තිබ්බනේ. අපි ඕන තැනක අලුත් ආයතනයකට එනකොට අපි එකෙන් දෙයක් ඉගෙන ගන්න. නමුත් අපි එතනට එනකොට අභ්‍යන්තරිකව සහ බාහිරව පිරිසක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔස්තාර්ලා කියලා. මේ අය මේකේ දිග පළල වෙච්ච දේවල් කරන්න ඕන විදි තුන් කල් දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරන්නේ අර ඔබට මම මුලින් ගත්ත උදාහරණ ගත්තොත් අලුතෙන්ම ගෙදර බාරගත්ත පුතා වෙලා මම මෙච්චර දේවල් කියද්දි ඕක අහගෙන හිටපු අනිත්තර වර්ග සභාවේ හිටපු කට්ටිය මේව අහලා නොතිබ්බා කියලා. එතකොට මේ හිටපු කට්ටියට ඔබතුමා කියනවද යම්කිසි වෙන ප්ලෑන් එකක් තිබ්බා කියලා? දැන් උදාහරණයක් විදිහට මේ කතා කරන ලිට්ටෝ සමාගම දැන් පාඩු ලබලා මේක එක්තරා තරකට වැටුණාට පස්සේ මේක වෙන පිටරටකට විකුණන තත්ත්වයකට උනත් එන්නට පුළුවන්. මම කියන්නේ ප්‍රායෝගිකව වෙන්නට පුළුවන් දේවල්. එහෙම තත්ත්වයකට එහෙම ප්ලෑන් තියෙනවද ලංකාව ඇතුලේ? ඔව් ඒක නම් මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඇත්තටම හිතපු මුදල් එතුමා මම එතුමාගෙන් මීටින් සිල්ලන්න ඇති ඕන තරම්. දෙකක් අපි කර්ටසි එකට ඉල්ලන්න ඕනේ. මොකද්ද අපිට ඔබ ඕන කෙනෙක්. අපි දන්නවා අපි රාජ්‍ය ආයතනයක් හැන්ඩල් කරන්නේ රජයේ ප්‍රතිපත්තියම. එතකොට
මට දැක්මක් තියෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම ඒ රාජ්‍ය ආයතනයකට රජයේ ප්‍රතිපත්ති කියන එක වැදගත්. එතකොට රජයේ ප්‍රතිපත්තිය ඔබ එකඟ නොවෙනවා නම් ඔබට එළියට බහින්න පුළුවන්. හැබැයි ඒක දැනගන්න බෑ ඔෆිෂියලි. ඒ සඳහා මම බොහොම මේ ඔෆිෂියලි බොහොම අවස්ථාවල් කිහිපයක ඉල්ලීම් කරා. මට ඒ කිසිම ඉල්ලීමක් ලැබුණේ නැහැ. නමුත් මට එකම එක අවස්ථාවක් ලැබුණා. එතන තවත් ඉතා වැදගත් ආයතන සභාපතිවරයෙකුත් හිටියා. මටයි තව කෙනෙකුටයි තමයි මේ ඉන්ටර්විව් එක දීලා තිබ්බේ. ඒක මීට මාස එකමාරකට විතර කලින් ලැබිච්ච එකක්. එතනදී ඇත්තටම මේ ආයතනයේ විකිණීමට අදාළව සාකච්ඡාවකුත් සිද්ධ වුණා. කොහාටද විකිණීමට අදාළවද? ආයතනයක් සම්බන්ධ කරේ නෑ. ඒ රටක් හෝ එහෙම නැත්නම් පිරිසක් ගැන කිව්වේ නෑ. නමුත් මම මේ කියන්නේ මම දකින්නේ විකිණීම නොවීම කෙසේ වෙතත් ඒක ඇවිල්ලා අවසාන වැඩපිළිවෙලනේ. නමුත් මම කියන්නේ මේ සමස්තය ඔබ අරගත්තොත් මම කියන්නේ හැම කෙනාම මේකට සහභාගී වෙන හැම කෙනාම ගෙම අරමුණ එකක්ම කියලා එක නෙවෙයි. සමහරක් වෙලාවට දැන් උදාහරණයක් වශයෙන් මම කවත් සුද්ධ කරන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් මගේ භාවිතාව තුළ මම දැකපු දේ ඇත්තටම ගරු ජනාධිපතිතුමා ගොඩක් උත්සාහ කරා. ඇත්තට මම එකක් ඉල්ලාස් නොවෙන්න බලපාපු එක හේතුවක් ඒක. මොකද එතුමා මගෙත් එක බොහෝ අවස්ථාවල කතා කර මේක විසඳන්නේ කොහොමද කිය වෙන වෙන අයත් සම්බන්ධ කරගෙන මේකට උත්සාහ කරා එතුමා. ඉතින් තෙෂාර ජයසිංහ මහත්මයා ජනාධිපතිතුමාගෙන් රටේ පළවෙනි පුරවැසියා. ඔබතුමා ගිහිලා පළවෙනි පුරවැසියාත් එක්ක කතා කරා නම් පළවෙනි පුරවැසියටත් මේක වෙනස් කරන්න උවමනාවක් තිබ්බනම් ඇයි කරගන්න බැරුව ගියේ? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මම කියන්නේ එතුමාට ඒක එහෙම කරන්න බැරිවෙච්ච හේතු වලින් එක උදාහරණයක් තමයි මම දුන්නේ. අර එක්තරා ආයතන සභාපතිවරයෙක්ම කියපු එකක්. ඒ කියන්නේ ඒක බොහෝ සාකච්ඡා වට ගණනාවකට පස්සේ වේලාව නාස්ති කිරීම වටේ ඇරීම අපි කියන වචන තියෙන්නේ. ඒවා ගොඩාක් කරලා අවසානයේදී මට මතකයි එකපාරක් ජනාධිපතිතුමා කතා කරලා තේෂාර දැන් කතා කරන්න ඕන දැන් හරි කියන තැනට ආවා කියලා. මම කතා කරාට පස්සේ කිව්වා නෑ මල්ලි සර් බැහැ කියන්න බැරි නිසා මූණට හාන් කිව්වා කියලා. මම ඒක සර් ඊට පස්සේ කිව්වා සර් කලබල වෙන්න එපා. මෙන්න මෙහෙම දෙයක් වුණා. කොච්චර ඇත්ත කැත වුණත් අපි කියන්න බෑ. නැත්තම් ඔබ කොහොමද දන්නේ මේකට උත්තරයක් ලැබෙනවද නැද්ද කියන එක. ඉතින් ඒක නිසා නමුත් මම කියන්නේ මට ඒක ප්‍රමාණවත් නෑ. මම ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නෑ. ඒ කියන්නේ අවසානයේදී මම එහෙම කිව්වට අවසානයේදී මම සභාපති දරන ආයතනය සහ ඒ හරහා ජීවත් වෙන අයට සහ ජනතාවට මට උත්තරයක් දෙන්න බැරි නම් මම ඒක නිසා එතන ඉන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ එක හේතුවක් මට උනේ ඇත්තටම එතුමා දක්වපු අනුග්‍රහය නිසා මට එතන ඉන්න මම පුළුවන් තරම් බැලුවා උත්තරේ හොයාගන්න. ඒක ඇත්තටම ඔය මම 14 වෙනිදා ඉල්ලාස් වෙනකොටත් 13 වෙනිදාත් අපි ඔය දැන් ඔබට ඔය ලැබිච්ච නැව් දෙකට අදාළව අලුතෙන් පත් වෙච්ච ඇමතිවරුත් එක්ක වැඩ කරා. ඇත්තටම අවුරුද්දර කෙරිය යුතු සමහර චාරිත්‍ර වලට අපි ඇත්තටම පුරවැසියන් අපි හැම කෙනාටම පවුලක් තියෙනවා. ඒ දේවලුත් මග හැරගෙන මගේ ආයතනයේ පිරිසකුත් එදා වැඩ කරා හවස 5 වෙනකන්. ඉතින් ඒත් ඉවර කරලා ඒ කියන්නේ මට පුළුවන් තරම් ඕන වුණා අඩුමන කරන්න පුළුවන් හැමදේම කරන්න. මම ඒ වෙලෙත් අල්ලගෙන හිටියේ මට සෑහීමකටපත් වෙන්න පුළුවන් උත්තරයක් තියෙනවද කියලා. මට ඒකෙන් සෑහීමකටපත් වෙන්න බෑ. මම මෙච්චර උත්සාහ කරේ try කරේ ඔක ওই විදිහට කරන්න නෙවෙයි. එතන එහෙමනම් වෙන්නේ වැඩක් නෑ එතන ඉඳලා. අපේ පෞද්ගලිකව අපේ තියෙන ගරුත්වය ඒක වෙනම කතාවක්. නමුත් මට උත්තරේ හොයාගන්න ඒකෙන් මට බැරි වුණා නම් එච්චර කරලත් මම හිතන්නේ එතන තේරුමක් නැහැ. ඉතින් ඒක නිසා නමුත් මම කියන්නේ මේකට සහභාගී වෙන්න අත තියපු හැම කෙනාම සහභාගී වුණේ මේකේ මොකක් හරි මූල්‍යමය වාසියකට කියලා. නමුත් මේක යම්කිසි පිරිසක් මේ පිළිබඳව රජයක් තුල වුණත් අනිත් අයට වඩා දැනුවත් හිටව පිරිසක් ඉන්නවා. ඒ පිරිස දැන් උදාහරණයක් වශයෙන් මට එක්තරා මූල්‍යාංශයේ ඉන්න ප්‍රබලම පුද්ගලයෙක් එතුමාත් නෑ දැන්. නමුත් එතුමා කිව්වා ලීටර් එක වැහුණත් සල්ලි දෙන්නේ නැහැ කියලා. මේ සල්ලි කියලා කියන්නේ රුපියල් නෙවෙයි. අපි ගාව රුපියල් තියෙනවා අපිට ඩොලර්ස් ඕනේ අරගත්ත නැව් වලට ගෙවන්න. ඉතින් ලීටර් එක වැහුවත් කියලා කියන්නේ මගේ අම්මගේ තාත්තගේ දෙපලක් නෙවෙයි. දැන් එක ආයතනයක් ඕල්රෙඩි වැහිලා තියෙන්නේ 130කට ගෑස් නැහැ. මෙතන අපේ රුපියල් වලින් අපි ඩොලර්ස් ගන්න ගියාම අපිට මූල්‍ය ශේෂ්ත්‍රයෙන් ඩොලර්ස් ටික දෙන්න නැත්නම් අපි කොහොමද නැව් වලට ගෙවන්නේ? එතකොට ලීටර් එක වැහුවොත් හානි වෙන්නේ මේ රටේ ජනතාවට ආර්ථිකයට. ඒ අය ආර්ථික කළමනාකරණය පිළිබඳව සුක්කානම තියන අය කියනවා එහෙම. ඉතින් මට තේරුණා ඒක නිසා එතන යම් දේශ සහගත බවකුත් තියෙනවා. එතන තියෙනවා මාව අමාරුවේ දාන්න ඕන කමකුත් තියෙනවා. මොකද මේක ඒ අයට පුළුවන් වුණා බොහොම දක්ෂ විදිහට මේකට උත්තරයක් හෝ මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියපු පුද්ගලයාවම ප්‍රශ්නයක් බවට පත් කරන්න යම්කිසි හැදෑරි මේ මාධ්‍ය භාවිතාවෙන් සහ වෙන වෙන ක්‍රමවලින්.
ඒකත් එක්ක මං හිතන්නේ ඒගොල්ලෝ දෙවෙනි වතාවටත් එහෙම සැලසුම්මක සිටියා කියලා කියන්නේ. නමුත් ඔබ අහපු විදිහට ඔව් මේ ප්‍රශ්න පිටිපස්සේ අනිවාර්යෙන්ම මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීම හරහා ක්‍රියා කරන පිරිසක් ඉන්නවා. ඒක නිසා තමයි අපිට උත්තර හොයාගන්න අමාරුයි. නැත්තම් ප්‍රශ්න මෙච්චර මේ නහය ළඟට එනකන් ඉන්න බෑ. දැන් මම අහලා තියෙනවා විවිධ ශාස්ත්‍රවල මම ඒ ශාස්ත්‍රවල නම් කියන්නේ නැහැ. එතකොට ඒ ආයතනවල සභාපතිතුමා පහසුතාවටපත් කරා වෙනවනේ. පුංචි බාධා කිරීමක් කරන්නම් හිටපු සභාපතිතුමා. අපි දියගාවට ගිල්ලා තියෙන තැනකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත් වෙලා තියෙනවා. අපේ ජනතාවට තවත් කොච්චර කල් ගෑස් පෝලිං වල ඉන්නට සිදු වේද කතා කරමු. ඊට පෙර ආතු සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. අපනවතත් ටෝක් 24 වැඩසටහන සමගින් තෙෂාර ජයසිංහ මහත්මයා දැන් පහුගිය කාලේ අපේ රටේ ජනතාවට තිබ්බ දෙවන ප්‍රශ්නයක් තමයි මේ ගෑස් පිපිරීම වාර්තා වෙනවා. ගෑස් වල සංයුතිය පිළිබඳව අපේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබ්බා. ගෑස් වල සංයුතිය ඉවර වෙද්දී අපේ රටේ ජනතාව මේ මොහොතේ සමහර වෙලාවට ගෑස් පෝලිං වල ඉන්නව වෙන්නට පුළුවන්. සංයුතිය පිළිබඳ ප්‍රශ්න ඉවර වෙද්දී ගෑස් පිපිරලා ඉවර වෙද්දී ජනතාව ගෑස් පෝලිං වලට වැටෙනවා. ජනතාවට ගෑස් සම්බන්ධව ඊළඟට එන ප්‍රශ්න මොකක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ප්‍රශ්නයක් ඉවර වෙද්දී තව ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්න එකිනෙකට එකක් සම්බන්ධයිද? නැත්නම් මේ ප්‍රශ්නත් හිතාමතාම නිර්මාණය කරන්නේවද? කොහොමද මේක දකින්න ඔබතුමා? මට දැනෙච්ච විදිහට සම්බන්ධයක් තියෙනවා කියලා. සම්බන්ධයක් තියෙනවා. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කියප එක මම ඔබ අපේ ඩිස්කෂන් එකේ පළවෙනි ප්‍රශ්නවලට ගියොත් ඔබ මගෙන් ඇහුවා මේක මේ ප්‍රශ්නයක් තියෙන නිසා මම මේකෙන් පැනලා යන්න උත්සාහ කරාද? මම කිව්වා නෑ මේකේ unknown element එකක් තියෙනවා. මේවා අතර මට පේන සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය හරියට ලියාගෙන නැත්නම් ඒ සම්බන්ධය හරියට අපි ඒකට චූදිතයක් ඉන්නවා නම් හෝ කණ්ඩායමක් හිටියා නම් ඒ අය අල්ලගෙන නැත්නම් ඒ අයගේ පිටිපස්සේ හිටපු අපි කියන්නේ මහා මූලකරු කවුද කියලා. මේක හොයාගත්තේ නැත්නම් මේ උඩ කතා කරපු එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැවත මේ දේ සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒක නිසා ඇත්තටම මං අභ්‍යන්තරව විඳ දරාගත්ත යථාර්ථය ඕක තමයි. මම අභ්‍යන්තරව විඳ දරාගත්තේ මම ජනතාව වෙනුවෙන් ඇවිල්ලා ඇතුළේ ඉඳගෙන ඇත්ත කිව්වා. මම ඒක නිසා කරන්න ඕන කරන ප්‍රධාන ක්‍රියාමාර්ගය ගත්ත. ඇත්තටම ඔබට කියාගෙන ගිය අර ලක්ෂ 6මාරක් අඩුවට අපිට නැවක් ගන්න තිබේ. ලක්ෂ 6මාරක් කියලා කියන්නේ මිලියන් 3කින් වගේ විශාල මුදලක්. ඩොලර් වලින්. එතකොට ඒ මුදල ගන්න පුළුවන් ඒක අපි ඒ LC එක ඕපන් කරාට පස්සේ LC එක ඕපන් කරාට පස්සේ මම ඇත්තටම පොදු ජන පෙරමුණේ තියෙනවා මේ චෙයාමන්ස් ෆෝරම් එක. WhatsApp group එක. මම ඒක දැම්ම ඇත්තටම අපි මෙන්න ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම කරා. මේක ලක්ෂ 6මාරක් විතර ඉතුරු කරන්න පුළුවන් මිලියන් 3කින් මේක ලොකු මුදලක්. ඉතින් අපිට මේ විදිහට කරන්න පුළුවන් මම දැක්කේ ඒක හොඳ දෙයක් වශයෙන්. අපි එහෙමනේ අපේ performance දකින්න. නමුත් ඇත්තටම ඔය ඊට දවස් කිහිපයකට පස්සේ මම ස්ථානයත් ඔබට කියන්නම්. මම අනුරාධපුරේ මිරිසවැටියේ එතකොට අපි කටින පූජාවක හිටියේ. මගේ ආයතනයේ පිරිස් සමග මගේ ආයතනයේ වගකිය යුතු නිලධාරිනියක් මට කිව්වා මේ අපේ ආයතනයේ හිටපු සභාපති කෙනෙක් ඒ මම දාපු එකම ස්ක්‍රීන්ෂොට් එක අරගෙන එයාට පණිවිඩයක් කියලා තිබ්බා. එයා මට කිව්වා සර් මට බයයි සැබොටාජ් එකක් වෙයි කියලා. එයා එක්තයි කියපු වචනේ. මම ගණන් ගත්ත එකක් නෑ. සැබොටාජ්යක් වෙන්නේ කොහොමද? මේ දැන් මේ ඔබේ ආයතන නම් ඔබ දන්නවනම් මෙතන කැමරා ටිකයි ඉලෙක්ට්‍රිසිටි දුවනවා. සැබොටාජ් එකක් එළියෙන් ඇවිල්ලා කරන්න බෑ කියලා ඔබට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. නමුත් එහෙම කියලා ටික දවසකින් තමයි ඔය ප්‍රශ්න සියල්ල ඇති වුනේ. ඉතින් මම මේ කියන්නේ අපිට තියෙනවනේ දැනෙන දේ. ඒක සමහරක් දේවල් අපිට සත්සුදක්සේ ඔප්පු කරන්න සාධක නැහැ. නමුත් ඔය කියන ඒවට පරීක්ෂණයක් කරොත් හම්බෙයි ඒවම අවද නැද්ද කියලා. ඔය කියන ස්ක්‍රීන්ෂොට් එකම ඊට පස්සේ වෙන මාධ්‍ය ආයතන වලට ගියා. ගිහිල්ලා ඒවා වෙන විදියට කියලා තිබුණා. නැවක් ගිලලා නැවක් අතුරු දහන් වෙලා ඒ වගේ කතාවක්. එතකොට සභාපතිතුමා දැන් ප්‍රශ්න එකිනෙකට එකක් සම්බන්ධයිනේ. ඔබතුමා පිළිගන්නවා. මුලින්ම ගෑස් පිපුරුවා ඊට පස්සේ ගෑස් පෝලිම් වල ඉන්නට සිද්ධ වුණා. ඔබතුමා මේක ඇතුළේ හිටපු පුද්ගලයෙක්. අපි මේ සිද්ධාමේදී අපි පිටින් බලා හිටපු පිරිස. ඇතුළේ හිටපු පුද්ගලයෙක් විදිහට ඔබතුමාට පුරවකථනය කරලා කියන්න පුළුවන් ද ජනතාවට ඊළඟට එන ප්‍රශ්න කොයි වගේ එකක් වෙන්නට පුළුවන්ද කියලා? ජනතාවට ගෑස් සරහා ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි හිස්ටරි රිපීට්ස් කියන්නේ. වෙච්ච දේම නැවත වෙන්න පුළුවන් කියන විශේෂ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඇත්තටම ඔය සිද්ධි වලට ආරක්ෂාවක් වශයෙන් සෑම ගෑස් සිලින්ඩරයකටම මිලියනයක ඉන්ෂුරන්ස් කවර් එකක් ගත්තා. ඔබතුමා කියන්නේ නැවත ගෑස් පිපිරීමක් වෙන්නට පුළුවන් කියලාද? නෑ මම එහෙම කියන්නේ නෑ. මම එහෙම කියන්නේ නැහැ. මම මේ කියන්න යන්නේ ඒ වගේම පහුගිය අවදිවල අගතියටපත් වෙච්ච පාර්ශවවලට ඒ
ලබා දීමේ වැඩපිළිවෙලකුත් කරලා මම ඒක පර්සනලි මොනිටර් කරලා ඒ අය බොහෝ දෙනෙකුට ඒ අවශ්‍ය කරන වන්දි ලබා විශේෂයෙන්ම ජීවිත අනතුරු සහ පිළිසීම් වලට ලක් වෙච්ච අයට ඒක අපි ප්‍රචාරය කරේ නෑ. ඒ වගේම අනිත් සියලු දෙනාටමත් ඒ අවශ්‍ය කරන ඒ මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කරලා ඒක මාකටිං ඩිපාර්ට්මන්ට් එකට ලබිලා දීලා තින්නේ ඒ දේ කරන්න. නමුත් මම මේ හිස්ටරි රිපීට්ස් කියලා කිව්වේ දැන් අපි දන්නවා ගේක වුණත් මේන්ටේනන්ස් උන් නැති වුණොත් එහෙම ඊළඟ වැස්සේදී ආයෙ ලීක් වෙනවනේ. ඉතින් එතකොට මේ දේවල් වලට අවධානය යොමු නොකරොත් ඒ වගේම ඒ දේ නැවත සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මුදල් වලින් වාසි අර ගැනීම පිණිස හෝ වෙනත් ක්‍රියාමාර්ග සඳහා යොමු වෙනකොට මේ වගේ අර කෙටි කාලීනව මේ ලාභ උපායන්න උත්සාහ කිරීම නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ වගේම මේක පිටිපස්සේ ඉන්න මේ ජාලය කෙතරම් දක්ෂ සහ කනෙක්ටඩ්ද කිව්වොත්. ඒ කියන්නේ ඒ අයට මුදල් තියෙනවා, ඒ අයට රාජ්‍ය ව්‍යුහය සම්බන්ධකම් තියෙනවා, ඒ අයට දේශපාලන සම්බන්ධකම් තියෙනවා, ඒ බොහෝ කාලයක් තිස්සේ හම්බ කරගත්ත ලොකු මුදලක් තියෙනවා, ඒ අයට ඕන තරම් වියදම් කරන්න පුළුවන්. ඒ අයට යම්කිසි මාධ්‍ය ආයතන ප්‍රමාණයකත් සහයෝගය තියෙනවා. එතකොට තෙෂාර ජයසිංහ මහත්මයා දැන් ඒගොල්ලන්ට සහාය තියෙනවා. ඒගොල්ලෝ මේ මුහුදේ ඉන්න ලොකු මාළු කියලා අපි හිතමු. එතකොට ඔබතුමාලා මෙතෙන්ට එන්නේ වියත්මක හරහා. ඔබතුමාලාත් වගකීමක් සහිතව මෙතෙන්ට එන්නේ. එතකොට එන පුද්ගලයා මේක මේගොල්ලොත් එක්ක අපිට හැප්පෙන්න බෑ කියලා හිත රිද්දගෙන හැරලා ගියොත් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ නේද? දැන් ඔබතුමාලා වියත්මකින් පුද්ගලයා විතර මීට වඩා ලොකු වගකීමක් තියෙනව නේද? ඇත්තටම මම නැවතත් කියනවා කිසිම හිත රිදීමක් නිසා මෙතනින් යන්නේ නැහැ. හිත රිද්දන්න කරන්න පුළුවන් ඔක්කොම දේවල් නෙවෙයි ජීවිත අනතුරු කරන කියලා කියද්දිත් මම ඒක නොකර හිටියා. හැබැයි මේ හැමදේම කරන්න උත්තරයක් හොයන්න පුළුවන්. උත්තරේ හොයන ක්‍රමවේදය පිළිබඳව මට සැටිස්ෆැක්ෂන් එකක් නැත්තම්. ඒ කියන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය දුවන විදිහ. එතකොට ඒක දේශපාලනිකයි විශේෂයෙන්. ඒක කියන්න ඕනනේ දේශපාලනිකයි විශේෂයෙන්. ඒතකොට දේශපාලනික දෘෂ්ටි කෝණ සහ ඒ කැපවීම තමයි ඊට පස්සේදී භූමියේ ඉම්ප්ලිමන්ට් වෙන්නේ. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීනුත් ඕකට බබ්බු නෙවෙයි වගේ කියන්න ඕනේ. නමුත් මේ දෙකේ සංකලනයක් එක්ක ඒක මේකට උත්තරයක් හොයන්න නෙවෙයි උත්තරේ පටලවන්න තියෙන ඕනකම වැඩි සහ මේ වගේ මූල්‍ය ප්‍රතිලාභ ලබන්න තියෙන උනන්දුව මීට වඩා වැඩි කියලා කියපු නිසා තමයි මම එළියට බැස්සේ. එහෙම නොබැස්සනම් රටේ ජනතාව මත සහ මම මත වෙනත් ප්‍රශ්නයකුත් ඇති කරන්න බොහෝ දුරට ඉඩ තිබ්බා. ඒක නිසා මම අතාරින්න ඕන තරම් හිතලා මම අඩුම ගානේ සිංහල අලුත් අවුරුද්දේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් ප්‍රමාණයට හරි ගෑස් දීලා ඔන්න මං ඇතෑරිය කියලාවත් තියන්න මම කරා. ඉතින් ඒක නිසා ඔබ වියත්මක ගැන අහපු නිසා මට කියන්න තියෙන්නේ මෙහෙමයි අපි ඇත්තටම මේ රටේ අපි ඉගෙනගෙන අපි ඒ වගේම මේ පෞද්ගලික අංශයෙන් සහ වියත් අංශවලින් අපි ආයතනවල පරිපාලන කටයුතු කරලා මේ අපේ පවුලයි අපි විතරක් හැදිලා හිටියොත් ඇති කියන එක මදි කියලා හිතන නිසා තමයි අපි අපේ රට වෙනුවෙන් මේ මැදිහත් කිරීම කරේ. එතකොට මම දකින විදිහට ඒක මේ අපි විතරක් නෙවෙයි. ඔය එදා යහපාලනයේගෙන සම්බන්ධ වෙච්ච අයත් ගොඩක් අය මෙතන හිටියා. ඒ කියන්නේ මම දකින්නේ අද ඒ අයගෙන් යම් පිරිසක් ගෝල් ෆේස් එකේ හෝ වෙන තැනකත් ඇති. මේ අපේ රටේම සහෝදර සහෝදරියෝ. ඉතින් මේ අපි ආවේ ගමනක්. මේ ගමන තුල අපිට ඕනේ තව ඉස්සරහට යන. අපි සමහරක් අවස්ථාවල අපි සතුටටපත් නොවිච්ච දේවල් තිබ්බා. එතකොට ඒ සතුටටපත් නොවිච්ච දේවල් ඊටත් වඩා හොඳට එහෙමනම් සතුටටපත් වෙන්න පුළුවන් විදිය හදාගන්න මේ සතුට කියන එක හදාගන්න නෙමේ රටේ සමස්තයට අපි බැඳිහත් උනේ. ඉතින් එතනදී අපි දැක්ක අපි පස්සට යනවා කියලා. ඉතින් එතනදී ඇත්තටම වියත්මගේ කාර්යභාරය ජනාධිපතිවරණය වෙනකන් සහ ඊට පස්සේ තිබ්බ අන්තර් සංක්‍රාන්ති කාලය තුල හොඳට වුණා. ඊට පස්සේ විශේෂයෙන් මේ 3-2 බලය ලැබීමත් එක්ක එතන මම වියත්මග කියලා ආයතනයක නමක්ම සඳහන් කරනවට වඩා ඇත්තටම එතනදී තියෙන්න ඕනේ මේ ඕන තරක checks and balances. එතකොට ඇත්තටම මෙතනදී මේ වගේ වෘත්තිකයන් විසින් කරේ ඔවුන්ගේ වෘත්තිමය දායකත්වය ලබා දෙන එක ඒ කැපවීම කරන එක. නමුත් ඒක යට කරගෙන අර අපි 2015 14 දකින්න අකමැති වෙච්ච දේ අපේ අතින් ආපු තැනින් ඊටත් වඩා හොඳට කරනවා කියන එක තමයි අපිට තේරෙන්න ගත්තේ. ඒක ඔබ දැකලා ඇති. ඊට පස්සේ අපි බොහෝ දෙනෙක් විශේෂයෙන් මම නම් බොහොම මම කරන වැඩේ විතරක්වත් කරගෙන යන්න උත්සාහ කරා හරියට. මොකද මේ දේවල් වලට අපිට
හොඳ කියන්න අමාරු නිසා. ඉතින් ඒක නිසා මෙතනදි සිද්ධ වුණේ ඇත්තටම ලංකාව ගමනක යනවා. ඒ කියන්නේ දැන් ඔබ මගෙන් අහන්න පුළුවන් දැන් කලකිරීමට පත් වෙලා තියෙන නිසා රටෙන් යනවාද කියලා. ඇත්තටම මගේ නෑදෑ ගොඩක් අය කියනවා දැන් ඇති දැන් එන්න කියලා. ඉතින් මම කියන්නේ අපි මේක මේ අල්ලගත්තේ වෙන හේතුවකට නෙවෙයිනේ. මේක එතකොට තෙෂාර ජයසිංහ මහත්මයා ඔබතුමා නම් රට හරියයි. රටේ අපේ ඉන්න අනිත් ජනතාවට තව ඔබතුමා මේ ප්‍රශ්න ඇතුළු හිටපු පුද්ගලෙක් නිසා මං අහන්නේ රටේ ජනතාවට තව කොච්චර කාලයක් මේ ඉන්ධන පෝලිං වල ගෑස් පෝලිං වල ඉන්නට සිද්ධ වෙයිද? පොඩි වෙලාවක් කරන් අපි පැහැදිලි කරමු මොකද මම හිතන්නේ ගෑස් අර්බුදය සඳහා නම් මං හිතන්නේ අඩුම ගානේ අපිට දවස් දෙකකට එක නවක්වත් එන්න ඕනේ. එක දිගට දවස් අපි නැව් 15ක් විතර අපිට ගෙන්න ගන්න පුළුවන් වුණොත් ගෑස් හිඟතාවය කියන එක නැති කරගන්න පුළුවන්. ඒක දවස් දෙකකට එක නැවක්වත් එන්න වෙනවා. මේ තියෙන ප්‍රශ්නේ හැබැයි මේක රුපියල් 4000 වීම නිසා මිලදී ගැනීම අපහසුතාවයට පත් වෙච්ච ජනතාවක් ගෑස් වලින් ඈත් වෙලා ඒ අය දර සහ භූමි තෙල් සහ වෙනත් ඒවාට යෑම නිසා යම් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා මාකට් එකේ තත්ත්වය. නමුත් මම හිතන්නේ ඊළඟට ඩොලර් නැති ප්‍රශ්නය කියන එක නැවතත් නොකෝන් ඉෆෙක්ට් එකක් එනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේවට උත්තර හොයන්න නම් ගෑස් කියලා විතරක් බලන්න නැතුව අපි කොහොමද එකක් අපි අපේ එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්නේ. දැන් අපේ ටුවරිසම් සෙක්ටර් එක වැඩි කරගන්න සහ එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න කියලා බලන්නම වෙනවා. ඉතින් ඒක නිසා මම දකින්නේ ගෑස් අර්බුදයක් වශයෙන් නම් තව අඩුම ගානේ මාසයක් පවතී. අඩුම ගානේ. මොකද නැත්තම් අපිට දවසකට දෙන්න පුළුවන් එළියට දෙන්න පුළුවන් ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් තියෙනවා. අඩුම ගානේ මාසයක්වත් පවතීවි. එතකොට ගෑස් මිල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මිල වැඩි වෙයිද? මේ යන විදිහට මිල අඩුවීමක් සිද්ධ වෙන්නේ නැති වෙයිද? කෙටි පිළිතුරක් මට ලබා දෙන්න තෙෂාර ජයසිංහ මහත්මයා. සමහරක් වෙලාවට රජය විසින් ජනතාවට අතර මම යෝජනා කරා ඉන්දියාවේ තියෙන ආධාර කියලා සිස්ටම් එකක්. ඒක අනුව විශේෂයෙන්ම අඩු ආදායම් ලබන අයට ජනතාවට පුළුවන් රජයට පුළුවන් යම් මැදිහත් වීමක් කරලා ඒයින් අහිමි වෙන මිල ආයතනයට ලබා දීලා ජනතාවට අඩුවෙන් ලබා දෙන්න. මම ඇත්තටම අභිනව ඇමතිතුමාට ඒ යෝජනාව කරා. ඉතින් එසේ දෙයක් සිදු වුණොත් හැර කිසිසේත්ම ගෑස් මිල අඩු වෙන්න බෑ. මොකද ඩොලර් එක වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව මෙතනදී මිල වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා සමස්ත ආර්ථිකයට කරපු විනාශය සහ ආර්ථිකයේ දර්ශකය තමයි මේ අපි එදිනදා මිලදී ගන්න සබන් කැටෙන් සහ ගෑස් එකෙන් පෙන්වන්නේ. ඉතින් ඕක හංගන් හිටපු එක දැන් වෙලා තියෙන නිර්වත් වීම විතරයි. හංගගෙන මේ ආර්ථිකයට කරපු විනාශය හංගගෙන ඉන්න තාක්කල් අපිට හිතෙන්නේ අවිල කියන බොරු ඔක්කොම ඇත්ත කියලානේ. ඔන්න දැන් ඇත්ත පේන්න ගත්තම තමයි මේක කැත පේන්නේ. මගේ අවසන් ප්‍රශ්නය ගෑස් මිල අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන තැනයි ඔබතුමා ඉන්නේ. අවසන් ප්‍රශ්නය දැන් අපේ රට ආර්ථික අර්බුදයකට මැදි වෙලා ඉවරයි. ගෑස් ප්‍රශ්න අපේ රටට පැමිණලා ඉවරයි. ආරාධනාවක් හම්බුනොත් තෙෂාර ඔබ එන්න ඔබතුමා මේකට සුදුසුම් පුද්ගලයා මේක හදන්න කියලා නැවතත් සභාපතිකම ඔබතුමා බාර ගන්නවද? නෑ මම සාමාන්‍යයෙන් ගියපු තැනකට දෙපාරක් යන්න එච්චර ආස නෑ. අනිත් එක මං හිතන්නේ නෑ ආරාධනාවක්වත් කිසිසේත්ම බෑ. මොකද මේ පරිපාලන ක්‍රමය මං විශ්වාස කරන්නේ. බොම් ස්තුතියි ඔබතුමාට. ස්තුතියි. ඉතින් අපි කතා කරේ ලංකාවේ ගෑස් අර්බුදය පිළිබඳව නොදැනීම අපිට හෝරාවක කාල සීමාවක් ගත වුණා. අපි ගෑස් අර්බුදය නිර්මාණය කරේ කොහොමද? ගෑස් අර්බුදය නිර්මාණය වුණාද? නිර්මාණය කරාද? මේ කියන කාරණා කතා කරා. ඒ වගේම අර්බුදයෙන් එතර වෙන්නට අපි කරන්නට ඕනි මොනවද කියන කාරණා ගැනත් අපි කතා කරා. ඉතින් තවත් මෙවැනිම කාලීන වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. රටට සුබ වෙනතුරු ටොක් 24 අපි අවදියෙන්.